සුබ දවසක් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. එලියට් වේව් තියරි එක සම්බන්ධයෙන් ඇත්තටම තව පාඩමක් කියලා දෙන්න අදහස් කළා. එතකොට අපි දැනට යම් දුරකට කතා කරලා තියෙන නිසා මම අදහස් කළා ඒ ටික ආයෙසරයක් සමරයිස් කරන්න. මොකද අලුතෙන් එන කෙනෙකුට හෝ එහෙම නැත්නම් කලින් වීඩියෝ බලපු කෙනෙකුට ආයෙසරයක් මතක් කරගන්න. මොකද මේ ටික හරියට තේරුම් අරගෙන තියෙන එක අපිට ඉදිරි කොටස් කතා කරන්න ගොඩක් වැදගත් වෙනවා. එතකොට අපි එතනින් ඉස්සෙල්ලාම කතා කරපු දේ තමයි ඇත්තටම එලියට් වේව් තියරි එක කියන්නේ ප්‍රැක්ටල් තියරි එකක් කියලා. ඒ කියන්නේ වේව් ඇතුලේ වේව් අපිට හොයන්න පුළුවන් තියරි එකක් කියලා. ඒක නිසා අපිට ඉම්පල්ස් වේව් ඇතුලේ කරෙක්ටිව් වේව්ස් ඊට පස්සේ වේව් ඇතුලේ ඩයගනල්ස් කිය අපි තව ඉස්සරහට ඉගෙන ගන්න ඒවා වේව් ඇතුලේ අපිට හම්බ වෙනවා. එතකොට ඒක හැම වෙලේම හිතේ තියාගෙන ඉන්න එක අපිට ඉදාම වැදගත් වෙනවා. එතකොට ඊට පස්සේ අපි කතා කරා ප්‍රධාන වේව් වර්ග දෙකක් තියෙනවා කියලා. එකක් තමයි මෝටිව් වේව්ස්, අනික තමයි කරෙක්ටිව් වේව්ස්. එතකොට මෝටිව් වේව් එකක් කියන්නේ ප්‍රධාන ට්‍රෙන්ඩ් එකේ පැත්තට යන ඒකට සහාය දක්වන වේව්. ඊට පස්සේ කරෙක්ටිව් වේව් කියන්නේ ප්‍රධාන ට්‍රෙන්ඩ් එකට විරුද්ධව යන ඒවා හැටියට අපි කතා කළා. ඊට පස්සේ අපි ඇත්තටම කතා කරා මෝටිව් වේව් වර්ග. එහෙම නැත්නම් ප්‍රධාන ට්‍රෙන්ඩ් එකට සහාය දක්වන වේව් වර්ග කිහිපයක් තියෙනවා. එතනින් එකක් තමයි ඉම්පල්ස් වේව් කියන්නේ. එතකොට ඉම්පල්ස් වේව් එක සම්බන්ධයෙන් තමයි අපි දිගටම කතා කළේ. එතකොට ඉම්පල්ස් වේව් එක ස්වභාවය තමයි ඉම්පල්ස් වේව් එකක් ඇතුලේ අපිට සබ් වේව් 5ක් කවුන්ට් කරන්න අවස්ථාව තියෙනවා. අපි හිතමු මේක ඉම්පල්ස් වේව් එකක් නම් එතකොට අපිට ඕක සබ් වේව් 5කට ඔහොම කඩා ගන්න අවස්ථාව තියෙනවා. එතකොට අපි කතා කළා ඔය සබ් වේව් 5ට අදාළව රූල්ස් තියෙනවා. ඉතින් එතනින් පළවෙනි රූල් එක තමයි මේ දෙවෙනි වේව් එක පළවෙනි වේව් එක පටන් ගත්ත තැනින් යටට රීට්‍රේස් වෙන්න බෑ. ඒ කියන්නේ මේකෙන් 100%ක් රීට්‍රේස් වෙන්න බෑ කියන එක. ඊට පස්සේ දෙවෙනි රූල් එක තමයි මේ තුන්වෙනි එක ෂෝටස්ට් මේක වෙන්න බෑ. ඒ කියන්නේ ඒක කොටම එක වෙන්න බෑ. ඊට පස්සේ තුන්වෙනි රූල් එක තමයි හතරවෙනි එක මේ පළවෙනි එකේ හයි එකෙන් යටට එන්න බෑ කියන එක. ඒතර ඔය රූල් තුන තමයි අපි ප්‍රධාන වශයෙන් ඉම්පල්ස් වේව් සම්බන්ධයෙන් ඉගෙන ගත්තේ. එතකොට ඇත්තටම දැන් ඔය තව උතන විශේෂ කාරණයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කිව්වා මෝටිව් වේව් වර්ග කිහිපයක් තියෙනවා කියලා. ඒකෙන් එකක් නෙමේ ඉම්පල්ස් වේව් කියන්නේ. එතකොට මෝටිව් වේව් වලට විතරක් ඒ කියන්නේ මෝටිව් වේව් සේරටම වගේ පොදු වෙච්ච තව රූල් එකක් තියෙනවා. එතකොට ඒ රූල් එක තමයි ඇත්තට මේ හතරවෙනි වේව් එක හතරවෙනි වේව් එක මේ තුන්වෙනි එක පටන් ගත්ත තැනින් යටට රීට්‍රේස් වෙන්න බෑ කියන එක. ඒතර ඒ කියන්නේ වෙනත් විදිහකින් කියනවා නම් තුන්වෙනි එකේ ප්‍රමාණයෙන් 100%කට වැඩිය මේ හතරවෙනි එක රීට්‍රේස් වෙන්න බෑ කියන එක පොදුවේ මෝටිව් වේව් සම්බන්ධයෙන් තියෙන රූල් එකක්. ඒතර ඒක කොහොමද වැදගත් වෙන්නේ කියන එක මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. එතකොට ඒක දැනට හිතේ තියාගෙන ඉන්න. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා වේව් වල එක්ස්ටෙන්ෂන් කියන කොටස සම්බන්ධයෙන්. ඒ කියන්නේ වේව් එක්ස්ටෙන්ෂන් හැටියට අපි කතා කළේ අතර මේ පළවෙනි එක එහෙම නැත්නම් තුන්වෙනි එක එහෙමත් නැත්නම් මේ පස්වෙනි වේව් එක ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයට වැඩිය වැඩි දිගකින් හැදෙන්න පුළුවන් අර ඇතුලේ තියෙන සබ් වේව් සේරම පැහැදිලිව පේන විදිහට. එතකොට සමහර අවස්ථාවල එතනදී අපි කතා කළා දෙකක් එක්ස්ටෙන්ඩ් වෙන්න පුළුවන් කියලා කලාතුරකින්. ඉතින් නමුත් ගොඩක් වෙලාවට තුන්වෙනි වේව් එක එක්ස්ටෙන්ඩ් වෙන්න ඉඩකඩක් තියෙනවා කියලා තමයි අපි කතා කළේ. එතකොට ඒ එක්ස්ටෙන්ඩ් වෙනකොට අපිට ඇතුලේ තියෙන සබ් වේව්ස් පැහැදිලිව අඳුර ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒවා හරියට මේ අනිත් වේව් වගේ ලොකුවට අපිට අඳුර ගන්න අවස්ථාව තියෙනවා. එතකොට ඊට පස්සේ අපි ෆිෆ්ත් වේව් ට්‍රංකේෂන් කියන එක ගැන කතා කළා. එතනදී අපි කතා කළේ මේ පස්වෙනි වේව් එක තුන්වෙනි එකෙන් උඩට යන්නේ නැතුව එක්කෝ තුන්වෙනි එකේ මට්ටමටම හෝ ඊට යටින් ඉවර වෙනවා. එතකොට එහෙම අවස්ථාවකට අපි කිව්වා ෆිෆ්ත් වේව් ට්‍රංකේෂන් එකක් කියලා. එතකොට අපි ඊට පස්සේ තව ඉගෙන ගත්ත ඇත්තටම ගොඩක් වැදගත් කාරණයක්. ඒ තමයි මේ ඉම්පල්ස් වේව් වල ඇතුලේ තියෙන සබ් වේව් කවුන්ට් එක. අපිට කවුන්ට් කරන්න පුළුවන් මේක ඇතුලේ ආය 5ක් තියෙනවා, මේක ඇතුලේ 3ක් තියෙනවා, මේක ඇතුලේ 5ක් තියෙනවා. ඊට පස්සේ මේක ඇතුලේ 3ක් තියෙනවා, ඊට පස්සේ මේක ඇතුලේ 5ක් තියෙනවා. ඒ කියන්නේ 5 3 5 3 5 කියලා අපිට ඕකේ සබ් වේව් කවුන්ට් එක කවුන්ට් කරන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. එතකොට ওই කාරණා ටික තමයි අපි ඉගෙන ගත්තේ. ඒ ටික මම නැවත මතක් කරේ අර ඉදිරි පාඩම් වලට පහසුවක් වෙන නිසා. එතකොට අපි අද ඉගෙන ගන්නේ ඇත්තටම තව වැදගත් කොටසක් ගැන. ඒ තමයි අපි අද ඉගෙන ගන්නවා ඩයගනල් කියන ඒවා සම්බන්ධයෙන්. ඉතින් මේක සමහර විට කෙනෙකුට පැටලි සහගත වෙන්න පුළුවන්. ඒක නිසා ටිකක් පරිස්සමින් ඉගෙන ගන්න. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් මේක ප්‍රධාන ට්‍රෙන්ඩ් එක නම්. එතකොට අපි දන්නවා ඒකේ පැත්තට යන වේව් තුනක් අපිට මේ ඉම්පල්ස් වේව් එක ඇතුලේ අඳුර ගන්න පුළුවන්. ඒක තමයි පළවෙනි එක, තුන්වෙනි එක සහ පස්වෙනි එක. එතකොට ගොඩක් අවස්ථාවල
ඒ කියන්නේ ඇත්තටම බහුතරයක් අවස්ථාවල ඔය වේව් තුන අතරින් ඒ කියන්නේ 1 3 සහ 5 කියන වේව් තුන අතරින් ඔය තුනම ගොඩක් වෙලාවට ඉම්පල්ස් වේව් තුනක් හැටියට තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇතුලේ අපිට වේව් පහක් කවුන්ට් කරන්න පුළුවන්, මේක ඇතුලේ පහක් කවුන්ට් කරන්න පුළුවන්, ඊට පස්සේ මේක ඇතුලේ පහක් කවුන්ට් කරන්න පුළුවන්. ඒතකොට මේ පහ අර අපි දැන් ඉම්පල්ස් වේව් එකක් ගැන කතා කරපු රූල් වලට එකඟ වෙන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණ හැටියට අපි ගත්තොත් එහෙම අපි මේක ඇතුලේ වේව් පහක් දැන් අපිට කවුන්ට් කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒතර ඔය පහ ඉම්පල්ස් වේව් වලට අදාළ රූල්ස් වලට එකඟ වෙන්න අවශ්‍යයි. එතකොට මේ වේව් පහ අපි වෙනත් ඩිග්‍රී එකකින් දාගමු. ඉන්ටර්මීඩියට් වගේ. එතකොට ඒ කියන්නේ දැන් මේ ඉම්පල්ස් වේව් එක ඇතුලේ තියෙන මේ වේව් පහ ඉම්පල්ස් වේව් එකට අදාළ රූල්ස් ෆලෝ කරන්න ඕනේ. ඒ කියන්නේ දෙවෙනි එක පළවෙනි එකෙන් යටට එන්න බෑ. ඊට පස්සේ තුන්වෙනි එක ෂෝටස්ට් මේක වෙන්න බෑ. ඊට පස්සේ හතරවෙනි එක මේ පළවෙනි එකේ ප්‍රයිස් රේන්ජ් එකට එන්න බෑ. ඒතර ඔය රූල් තුන ෆලෝ කරන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි එක ඉම්පල්ස් එකක් නම් එතකොට ඒකත් ඔය රූල් තුන ෆලෝ කරන්න ඕනේ. ඊට පස්සේ පස්වෙනි එක ඉම්පල්ස් එකක් නම් එතකොට ඔය රූල් ටික ෆලෝ කරන්න ඕනේ. අපි හිතමු එහෙම රූල් ෆලෝ කරපුවාම එතකොට ඔය වේව් තුනම මොනවද? ඉම්පල්ස් වේව්. එතකොට මට හිතෙනවා ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. නමුත් දැන් ගොඩක් අවස්ථාවල ඔහොම වුණාට සමහර අවස්ථා තියෙනවා මේ පස්වෙනි එක සහ පළවෙනි වේව් එක ඉම්පල්ස් එකක තියෙන සේරම රූල් ෆලෝ කරන්නේ නැතුව විශේෂ විදිහකට සකස් වෙන. එතකොට මේ විශේෂ විදිහට අපි කියනවා ඩයග්නල් කියලා. එතකොට ඕක ඇත්තටම ඩයග්නල් ට්‍රයැන්ගල් කියලා තමයි එලියට්ගේ පොත්වල තියෙන්නේ. නමුත් අපි දල වශයෙන් ඩයග්නල් කියලා කියනවා. එතකොට දැන් ඉම්පල්ස් එකකයි දැන් අපි දන්නවා මේක ඉම්පල්ස් එකක්. අපි ඔකට ඉම්පල්ස් එකක් කියන්න හේතුව මොකක්ද? අර රූල් තුන මේකෙන් වයලේට් වෙන්නේ නැහැ. එතකොට දැන් ඉම්පල්ස් එකකයි ඩයග්නල් එකකයි අතර තියෙන ප්‍රධාන වෙනස තමයි ඇත්තටම එකම ප්‍රධානම වෙනස තමයි අපි දන්නවා දැන් ඉම්පල්ස් වේව් එකක් ගත්තාම මේ හතරවෙනි එක පළවෙනි එකෙන් යටට රීට්‍රේස් වෙන්න බෑ. කියන්නේ සමහර අවස්ථා අපි කිව්වා අර වේරියේෂන්ස් තියෙනවා සමහරලාට වික් වෙන. නමුත් ගොඩක් අවස්ථාවල එහෙම වෙන්න විදිහක් නැහැ. නමුත් දැන් ඩයග්නල් කියන එකේදී ඩයග්නල් එකයි ඉම්පල්ස් එකයි වෙනස් වෙන ප්‍රධානම හේතුව තමයි ඩයග්නල් වලදී හැම අවස්ථාවකම වගේ මේ හතරවෙනි එක පළවෙනි එකේ හයි එකෙන් යටට එනවා. කියන්නේ ඔන්නෝම රීට්‍රේස් වෙනවා. එතකොට එහෙම අවස්ථාවල අපි ඒක ඉම්පල්ස් එකක් හැටියට නෙමෙයි සලකන්නේ. අපි ඒක ඩයග්නල් එකක් හැටියට සලකනවා. එතකොට අපි හිතමු ඔහොම දැන් පළවෙනි එකේ යටට ඕක රීට්‍රේස් වෙලා තියෙනවා. එතකොට රීට්‍රේස් වෙලා ඔහොම තියෙන අවස්ථාවක අපි ඕකේ පළවෙනි එකයි ඊට පස්සේ පළවෙනි එකේ හයි එකයි ඊට පස්සේ තුන්වෙනි එකේ හයි එකයි යා කරලා ඔහොම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇන්දොත් එහෙම ඊට පස්සේ අපි දෙවෙනි එකේ ලෝ එකයි හතරවෙනි එකේ ලෝ එකයි යා කරලා තව ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇන්දොත් එහෙම ඔහොම එතකොට මම මේක තව ටිකක් වෙනස් කරගන්නම් මේ හැඩේන විදිහට. එතකොට ඔහොම කියන්නේ දෙවෙනි එකයි හතරවෙනි එකයි යා කරලා අපි ඇඳගත්තොත් එහෙම එතකොට අපිට වෙජ් එකක හැඩය ලැබෙනවා. ඒ කියන්නේ රයිසින් වෙජ් එකක් වගේ හැඩයක්. දැන් මේක නම් රයිසින් වෙජ් එකක්. එතකොට ඔහොම හැඩයක් ලැබෙනවා. මේකේ පළවෙනි එකයි තුන්වෙනි එකයි යා කරලා ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගෙන ඊට පස්සේ දෙවෙනි එකයි හතරවෙනි එකයි යා කරලා ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගත්තාම අපිට වෙජ් එකක හැඩය ලැබෙනවා. එතකොට ඒක නිසා ඇත්තට මේක අර ඒ කියන්නේ වෙජ් ෆෝමේෂන් එකක් හැටියට සලකන්නත් පුළුවන්. නමුත් මේකේ තියෙන ප්‍රධාන වෙනස මොකක්ද? අර ඒ කියන්නේ මොකද්ද? ඉම්පල්ස් එකකයි මේකේ තියෙන ප්‍රධාන වෙනස මේ හතරවෙනි එක පළවෙනි එකේ ප්‍රයිස් රේන්ජ් එකෙන් යටට හැම වෙලේම වගේ එනවා. එතකොට අපිට පේනවා දැන් මෙතන පළවෙනි එක තමයි දිගම වේව් එක ඊට පස්සේ දිග තුන්වෙනි එක ඊට පස්සේ කොටම එක තමයි පස්වෙනි එක හැටියට තියෙන්නේ. ඉතින් ඔය ලක්ෂණ තියෙනකොට අපි මෙහෙම එකට කියනවා ඩයග්නල් එකක් කියලා. එතකොට ඔහොම ඩයග්නල් එකක් මේ පස්වෙනි වේව් එකේ හැදුනහම අපි ඒකට කියනවා එන්ඩින් ඩයග්නල් එකක් කියලා. ඒ කියන්නේ පස්වෙනි එකේ හැදුනහම අපි කියනවා ඒකට එන්ඩින් ඩයග්නල් එකක් කියලා. ඉතින් ඕක ඇත්තටම එන්ඩින් ඩයග්නල් කියන එක පස්වෙනි එකේ විතරක් නෙමෙයි හැදෙන්න පුළුවන්.
අර කරෙක්ටිව් වේව් වල C වේව් එකෙත් හැදෙන්න පුළුවන්. අපි ඒක දැන් කරෙක්ටිව් වේව් සම්බන්ධයෙන් තාම කතා කරලා නැති නිසා ඒතකොට ඒක කතා කරනකොට මම ඒක පැහැදිලි කරන්නම්. දැනට මතක තියාගන්න එන්ඩින් ඩයගනල් කියන ඒවා ඉම්පල්ස් වේව් එකක පස්වෙනි එකේ හැදෙන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඊට පස්සේ ඉඩකඩක් තියෙනවා ඔය වගේ ඩයගනල් එකක් හැදෙන්න මෙතන පළවෙනි වේව් එකේ. එතකොට ඕක පළවෙනි වේව් එකේ හැදුනහම අපි ඔකට කියන්නේ එන්ඩින් ඩයගනල් එක කියලා නෙමෙයි. එතකොට අපි ඔකට කියන්නේ ලීඩින් ඩයගනල් කියලා. එතකොට මොකද මේ ඉම්පල්ස් වේව් එක ලීඩ් කරන්නේ පළවෙනි වේව් එකෙන්. එතකොට පළවෙනි වේව් එකේ මෙහෙම වෙජ් ෆෝමේෂන් එකක් හැදුනහම අපි ඔකට කියනවා ලීඩින් ඩයගනල් එකක් කියලා. එතකොට ඉම්පල්ස් එකක් ඉවර වෙන්නේ පස්වෙනි වේව් එකෙන්. එතකොට ඉම්පල්ස් එක ඉවර වෙන පස්වෙනි වේව් එකේ මෙහෙම ඩයගනල් එකක් හැදුනහම එතකොට අපි ඒකට කියනවා එන්ඩින් ඩයගනල් එකක් කියලා. එතකොට ඕක පැහැදිලි වෙන්නේ නැති කියලා හිතෙනවා. නමුත් කිසිම අවස්ථාවක මේ තර්ඩ් වේව් එකේ ඩයගනල් හැදෙන්න විදිහක් නැහැ. එතකොට තර්ඩ් වේව් එක හැම වෙලේම ඉම්පල්ස් වේව් එකක් හැටියට තියෙන්න ඕනේ. එතකොට ඒකත් මතක තියාගන්න ඕනේ කාරණයක්. එතකොට දැන් ඔය කියන්නේ ඩයගනල් කියන ඒවා මෙතන පස්වෙනි එකේ පළවෙනි එකේ දෙකේම හැදෙන්න පුළුවන් කියලා අපි කිව්වා. ඒතකොට පස්වෙනි එකේ හැදුනහම අපි ඒවට කිව්වා එන්ඩින් කියලා. ඊට පස්සේ පළවෙනි එකේ හැදුනහම අපි ඒවට කිව්වා ලීඩින් කියලා. එතකොට දැන් කෙනෙකුට ඇති වෙන්න පුළුවන් ගැටලුවක් ඇත්තරම එතකොට ලීඩින් සහ එන්ඩින් ඩයගනල් වල තියෙන වෙනස මොකක්ද කියලා. එතකොට ඒකත් මම පැහැදිලි කරන්නම්. අපි ඉස්සෙල්ලාම එන්ඩින් ඩයගනල් කියන එක පැහැදිලි කරගෙන ඉමු. එතකොට දැන් එන්ඩින් ඩයගනල් එක ස්වභාවය තමයි දැන් අපිට පේනවා මෙතන වේව් පහක් තියෙනවා. එතකොට එන්ඩින් ඩයගනල් එක දැන් මේක අපි හිතමු ඉම්පල්ස් එකක් කියලා. ඒතර ඔක ඉම්පල්ස් එකක් නම් මේ හැම එකක් ඇතුළෙම අපිට මේක ඇතුළේ වේව් පහක් තියෙන්න ඕනේ, මේක ඇතුළේ තුනක් තියෙන්න ඕනේ, මේක ඇතුළේ පහක් තියෙන්න ඕනේ, මේක ඇතුළේ තුනක් තියෙන්න ඕනේ, මේක ඇතුළේ පහක් තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ හතරවෙනි එක මේ පළවෙනි එකෙන් යටට එන්න විදිහකුත් නැහැ. ඒක තමයි ඉම්පල්ස් එක ස්වභාවය. එතකොට නමුත් දැන් එන්ඩින් ඩයගනල් එකක ස්වභාවය තමයි මේ හැම වේව් එකක්ම හැදිලා තියෙන්නේ වේව් තුනකින්. ඒතර පළවෙනි එක හැදිලා තියෙන්නේ තුනකින්, ඊට පස්සේ දෙවෙනි එක හැදිලා තියෙන්නේ තුනකින්, තුන්වෙනි එක හැදිලා තියෙන්නේ තුනකින්, හතරවෙනි එක හැදිලා තියෙන්නේ තුනකින්, පස්වෙනි එක හැදිලා තියෙන්නේ තුනකින්. එතකොට අපි දැන් ඉම්පල්ස් එකක් සම්බන්ධයෙන් කතා කරපුවාම මේක පහයි, මේක තුනයි, මේක පහයි, මේක තුනයි, මේක පහයි. නමුත් එන්ඩින් ඩයගනල් එක ස්වභාවය මේක තුනයි, මේකත් තුනයි, මේකත් තුනයි, මේකත් තුනයි, මේකත් තුනයි. ඒතකොට ඒක නිසා එන්ඩින් ඩයගනල් එක සබ් වේව් ස්ට්‍රක්චර් එක අපි සලකන්නේ 3 3 3 3 3 කියලා. එතකොට අපි ඉම්පල්ස් එක කොහොමද සැලකුවේ? 5 3 5 3 5 කියලා. එතකොට එන්ඩින් ඩයගනල් එක අපි සලකන්නේ 3 3 3 3 3 කියලා. එතකොට අපිට ඒක මෙහෙම ඇඳලා පෙන්වන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම අපි ABC වලින් සාමාන්‍ය වේව් තුනේ ඒවා මාක් කරන්නේ. එතකොට ඕක ABC එකක්. ඊට පස්සේ මේකත් වේව් තුනකින් හැදිච්ච ABC එකක්. ඊට පස්සේ මේකත් ABC එකක්. ඊට පස්සේ මේකත් ABC එකක්. ඊට පස්සේ මේකත් ABC එකක්. එතකොට අපි ওই ABC correction ගැන, ඒ කියන්නේ corrective wave සම්බන්ධයෙන් කතා කරනකොට තව ඒ කියන්නේ මේවා ඇතුලේ සිද්ධ වෙන්න පුළුවන් තව වෙනස්කම් තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. එතකොට මම මේකේ wave එක අයින් කරගන්නම්. එතකොට අපිට පේනවා ඔන්න ඔහොම. ඒක උඩට අයින් කරන්නම්කෝ. එතකොට ඔහොම අපිට මාක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙන් පැහැදිලි කරගන්න ඕනේ මේක ඇතුලේ තියෙන වේව් පහේ හැම එකක්ම හැදිලා තියෙන්නේ ABC වේව් තුනකින්. ඉතින් සමහර අවස්ථා තියෙනවා මේ පස්වෙනි එක, ඒ කියන්නේ මේ පස්වෙනි වේව් එක අපි මේ පළවෙනි එකයි තුන්වෙනි එකයි යා කරලා අඳින මේ ට්‍රෙන්ඩ් ලයින් එක තියෙන්නේ. ඕකෙන් උඩට ඔහොම යන්න පුළුවන්. එතකොට එහෙම අවස්ථාවලට අපි කියනවා ඒක throw over එකක් කියලා. ඒ කියන්නේ throw over එකක්. අපි throw back කියලා එකක් ගැන කතා කරලා තියෙනවා කලින් අවස්ථාවල. එතකොට ඒ කියන්නේ එලියට් වේව් සම්බන්ධයෙන් නෙමෙයි ඔය pattern trading සම්බන්ධයෙන් කරනකොට. ඉතින් එතනදි throw back කියලා කියන්නේ අපි දන්නවා මොකක් හරි pattern එකක් break වෙලා උඩට ගිහිල්ලා fake out එකක් වෙලා ආය යටට වැටිලා ආය up වෙන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම අවස්ථාවලට අපි කියනවා throw back එකක් කියලා. ඉතින් මෙහෙම මේකෙන් උඩට යන එකට අපි කියනවා throw over එකක්. ඒ කියන්නේ පස්වෙනි එක එහෙම සමහර අවස්ථාවල throw over එකක් සිද්ධ වෙන්න ඉඩ කඩක් තියෙනවා.
එතකොට එහෙම ත්‍රෝ එකක් සිද්ධ වුණාම ඔහොම අපි හිතමු මේකෙන් උඩට ගියා කියලා. පස්වෙනි එක ඔහොම ඕකෙන් උඩට ගිහිල්ලා ඊට පස්සේ ආපහු වැටෙන අවස්ථා තියෙනවා. එහෙම ගොඩක් වෙලාවට ආපහු වැටෙනවා. ඒතකොට එහෙම වැටුනහම මේ මූවමන්ට් එක ගොඩක් වයලන්ට් විදිහට යටට වැටෙන්න පුළුවන්. ඒතකොට අපි දන්නවා දැන් රයිසිං වෙජ් එකක් කියන්නේ අපි සාමාන්‍ය වශයෙන් සැලකුවත් බේරිෂ් පැටර්න් එකක්. ඒතකොට කොහොම යටට වැටිලා ගොඩක් වෙලාවට මෙතන මේ වෙජ් එකේ යට කොනට රීට්‍රේස් වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඒ කියන්නේ ABC කරෙක්ෂන් එකක් ඔය මට්ටමට එන්න ඉඩ කඩක් තියෙනවා. ඒ කියන්නේ මේ පළවෙනි වේව් එකෙන් වැඩි හරියක් වගේ කවර් වෙනවා ගොඩක් අවස්ථාවල මෙහෙම රීට්‍රේස්මන්ට් එකක් එනකොට. ඒතර ඕක තමා එන්ඩින් ඩයග්නල් කියන එකේ ස්වභාවය. එතකොට අපි මූලිකව තේරුම් ගන්න තියෙන්නේ මේක ඇවිල්ලා මෝටිව් වේව් එකක්. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එකේ පැත්තට යන එකක්. නමුත් මේක ඉම්පල්ස් එකක් නෙමේ. ඉම්පල්ස් එකක් නොවෙන්න හේතුව මොකක්ද? මේකේ මේ තුන්වෙනි රූල් එක වයලේට් කරනවා මේ එන්ඩින් ඩයග්නල් එකෙන්. තුන්වෙනි රූල් එකේ හැටියට අපි කතා කරේ ඉම්පල්ස් එකක් ගැන ඉගෙන ගන්නකොට හතරවෙනි වේව් එක පළවෙනි එකෙන් යටට එන්න බෑ. නමුත් එන්ඩින් ඩයග්නල් කියන ඒ වගේ හැම වෙලේම වගේ හතරවෙනි එක යටට එනවා. එතකොට ඒ විතරක් නෙමේ මේකේ අර සබ් වේව් කවුන්ට් එක ගත්තාම හැම එකකම තියෙන්නේ වේව් 3 ගානේ. එතකොට ඒකෙන් අර කරෙක්ටිව් ලක්ෂණ මේකේ ඇත්තටම තියෙනවා. ඉතින් ඒකයි මේක එන්ඩින් ඩයග්නල් එකක් කියලා කියන්නේ. ඉම්පල්ස් එකක් කියන්නේ නැතුව. එතකොට මෙහෙම ඒවා ඇත්තටම පස්වෙනි වේව් එකේ හැදෙන්න වැඩි ඉඩ කඩක් තියෙන්නේ මේ තුන්වෙනි වේව් එක ගොඩාක් එක්ස්ටෙන්ඩ් වුණාම. ඒ කියන්නේ ගොඩක් මේක තුන්වෙනි එක ගොඩාක් එක්ස්ටෙන්ඩ් වුණාම එතකොට මාකට් එක එක්සෝස්ට් වෙච්ච ස්වභාවයකට පත් වෙනවා. ඒ කියන්නේ මාකට් එක වෙහෙසිලා දැන් තව දුරටත් උඩට යන්න බෑ. උඩට ගියත් යන්නේ වැනි වගේ යන්නේ. ඉතින් එහෙම යනකොට මොකද වෙන්නේ? මෙහෙම එන්ඩින් ඩයග්නල් මෙහෙම මේ වගේ හැදෙනවා. ඒ කියන්නේ පස්වෙනි වේව් එකේ හැදෙනවා. එතකොට ඒ හැදෙනකොට අපිට මෙතන බේරිෂ් ඩයිවර්ජන්ස් වගේ ඒවා ගොඩක් වෙලාවට අඳුර ගන්න පුළුවන්. අපි අර සයිකොලොජි එක ගැන කතා කරනකොට කතා කරා. ඒතර මෙතන මේ පළවෙනි එකයි තුන්වෙනි එකයි අතර ගත්තත් ගොඩක් වෙලාවට බේරිෂ් ඩයිවර්ජන්ස් හැදෙනවා. ඊට පස්සේ තුන්වෙනි එකයි පස්වෙනි එකයි අතර ගත්තත් බේරිෂ් ඩයිවර්ජන්ස් හැදෙනවා. එතකොට ට්‍රිපල් ඩයිවර්ජන්ස් වගේ ඔය වගේ අවස්ථාවල එනවා. ඒතර මාකට් එක ඊට පස්සේ කරෙක්ට් වෙන්න ඉඩ කඩක් තියෙනවා. එතකොට දැන් මෙතනත් ඒ කියන්නේ ඩයගනල් එකකදීත් මේ තුන්වෙනි එක කෙටිම එක වෙන්න බෑ. ඉතින් ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ සමහර අවස්ථාවල කියන්නේ ගොඩාක් කලාතුරකින් මේ පස්වෙනි එක ට්‍රංකේට් වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ට්‍රංකේට් වෙනවා කියන්නේ මේ තුන්වෙනි එකෙන් උඩට යන්නේ නැතුව එන්ඩින් ඩයගනල් එකකදී වුණත් පස්වෙනි එක අපි අර ට්‍රංකේෂන් ගැන කතා කළා. එතකොට තුන්වෙනි එකෙන් උඩට යන්නේ නැතුව ට්‍රංකේට් වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඊට පස්සේ සමහර කියන්නේ ගොඩාක් කලාතුරකින් ඒ කියන්නේ මේක ඇත්තටම දකින්නත් ඔය කියන්නේ ටෙක්ස්ට් බුක් වල විතරක් වගේ ඇත්තටම තියෙන එකක් තමයි. ඒ කියන්නේ මේ එන්ඩින් ඩයගනල් සමහර වෙලාවට තියෙන පුළුවන් එක්ස්පෑන්ඩ් වෙච්ච ඒවා. දැන් මේක කන්ට්‍රැක්ට් වෙච්ච එකක් නේ. කන්ට්‍රැක්ට් වෙච්ච එකක් කියන්නේ මේ ලයින් දෙක අගට යනකොට එකට එක්කහු වෙන ස්වභාවයක් තියෙනවා. ඒකට එහෙම ඒවා කන්ට්‍රැක්ට් වෙන ඒවා. නමුත් සමහර අවස්ථා තියෙනවා ඕක එක්ස්පෑන්ඩ් වෙච්ච ඩයගනල් තියෙන ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒක ගොඩ කලාතුරකින් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ අපි අර වෙජ් එකේ කොහොම හයි දෙක යා කරලා ඉරක් ඇඳගත්තාමයි ඊට පස්සේ ලෝස් යා කරලා ඉරක් ඇඳගත්තාමයි ඔහොම එක්ස්පෑන්ඩ් වෙච්ච අවස්ථා තියෙන්න පුළුවන්. එතකොට එහෙම අවස්ථාවක ස්වභාවය තමයි එහෙම එක්ස්පෑන්ඩින් වෙජ් එක ස්වභාවය පස්වෙනි එක තමයි ඇත්තටම දිගම වේව් එක වෙන්නේ. ඔහොම. ඒතර පස්වෙනි එක තමයි දිගම එක, පළවෙනි එක තමයි ෂෝට්ම එක, තුන්වෙනි එක ෂෝට්ම එක වෙන්න බෑ කොහොමටත්. ඊට පස්සේ හතරවෙනි එක මේ දෙවෙනි වේව් එකට වැඩිය දිගයි. එතකොට ඔහොම එක්ස්පෑන්ඩ් වෙච්ච එන්ඩින් ඩයගනලුත් සමහර අවස්ථාවල කලාතුරකින් chart වල ඇති වෙන්න පුළුවන්. එතකොට ඒකත් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ දැන් ඕක තමයි ඒ කියන්නේ එන්ඩින් ඩයගනල් කියන එක අපි කතා කළේ. එතකොට ඒකේ අර 3333 තමයි 3333 තමයි වේව් ස්ට්‍රක්චර් එක තියෙන්නේ. එතකොට ලීඩින් ඩයගනල් කියලා අපි කිව්වේ මොකද්ද? ඔය ඩයගනල් එකක්ම ඇති වෙන්න පුළුවන් ඉම්පල්ස් එකක පළවෙනි වේව් එකේ. එතකොට ඉම්පල්ස් එක පළවෙනි වේව් එකේ ඇති වෙන්න පුළුවන් ඩයගනල් එකක්. එතකොට අපි කිව්වා ඒක ලීඩින් ඩයගනල් එකක් කියලා. ඉතින් දැන් ලීඩින් ඩයගනල් ඇත්තටම එන්ඩින් ඩයගනල් වලට ගොඩක් දුරට සමානයි. එතන තියෙන වෙනස තමයි
ඒ කියන්නේ එක වෙනසක් තමයි දැන් අපි කතා කරා ending diagonal එකක sub wave count එක හැම වෙලෙම අර තුනේ ඒවා තියෙන්නේ කියලා. එතකොට නමුත් leading diagonal කියන ඒ වගේ සමහර අවස්ථාවල තියෙන්න පුළුවන් 53535 ඒ කියන්නේ impulse එකක තියෙන විදිහටම wave sub wave count එක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මම ඒක පැහැදිලි කරන්නම්. අපි ඉස්සෙල්ලා wedge එකක් ඇඳගෙන ඉමු. එතකොට අපි හිතමු ඕක තමයි දැන් leading diagonal එක. එතකොට අපි දන්නවා ඔකට wedge හැඩයක් තියෙනවා. එතකොට ඕකේ sub wave ඒ කියන්නේ ඕක ඇතුලේ අපිට wave පහක් කොහොම හම්බ වෙනවා. ඔහොම. එතකොට අපි කතා කළා දැන් මේක ending diagonal එකක් නම් ending diagonal එක ස්වභාවය මොකද්ද? මේකේ 3යි, මේකේ 3යි, මේකේ 3යි, මේකේ 3යි, මේකේ 3යි. leading diagonal කියන ඒ වගේ එහෙම තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේකේ 3යි, මේකේ 3යි, මේකේ 3යි, මේකේ 3යි, මේකේ 3යි තියෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේකේ 5යි, මේකේ 3යි, මේකේ 5යි, මේකේ 3යි, මේකේ 5යි. එහෙම තියෙන්නත් පුළුවන්. ඒතකොට ඒක තමයි leading diagonal වල තියෙන්න පුළුවන්. ending diagonal වලට වැඩිය තියෙන්න පුළුවන් වෙනසකට තියෙන්නේ. ඒකට හේතුව දැන් මේක ඇවිල්ලා trend එක start කරන තැනනේ. ඒතකොට එහෙම අවස්ථාවල මේවා impulse වෙන්න ඉඩකඩක් තියෙනවා. නමුත් අරක trend එක end වෙන තැන නිසා එතන diagonal එකක් හැදුනොත් එතන මෙහෙම 53535 කියලා හැදෙන්න විදිහක් නැහැ. ඉතින් මෙතන අපි හිතමු දැන් 53535 කියලා හැදුනහම මේක කොහොමද ඉම්පල්ස් එකකිනුයි ලීඩින් ඩයගනල් එකකිනුයි වෙනස් වෙන්නේ කියලා අපි බැලුවොත් එතකොට මේක ලීඩින් ඩයගනල් එකක් නම් මේ හතරවෙනි එක අර තුන්වෙනි රූල් එක වයලේට් කරනවා. ඒ කියන්නේ මේක පළවෙනි එකේ ප්‍රයිස් රේන්ජ් එකට එනවා. එතකොට එතනින් තමයි අපිට අඳුර ගන්න තියෙන්නේ එහෙනම් මේක ඉම්පල්ස් එකක් නෙමෙයි මේක ලීඩින් ඩයගනල් එකක්. මොකද මේක හතරවෙනි වේව් එක මේ පළවෙනි එකේ හයි එකෙන් යටට ඇවිල්ලා තියෙන නිසා. ඊට පස්සේ ඔකට වෙජ් හැඩයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔය කාරණා ටික තමයි ඇත්තටම එන්ඩින් සහ ලීඩින් ඩයගනල් ගැන මට කියන්න අවශ්‍ය වුණේ. ඒතර ඕක මට හිතෙනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් පැහැදිලි වුණේ නැත්තම් අහන්න ආයෙත් කමෙන්ට් එකකින් වගේ මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. ඊට පස්සේ අපි ඕකට උදාහරණයක් අරගෙන බැලුවොත් එහෙම දැන් ඇත්තටම ලීඩින් ඩයගනල් වලට නම් උදාහරණ හොයන්න අමාරුයි. කලාතුරකින් තමයි හම්බෙන්නේ. මම එහෙම එකක් හම්බුනොත් පැහැදිලි කරන්න මම ගොඩක් උත්සාහ කරේ නැහැ හොයන්න ඇත්තටම. එතකොට අපිට ending diagonal වලට නම් උදාහරණ තියෙනවා ගොඩක් වෙලාවට. Bitcoin අපි daily chart එක වගේ දාගත්තොත් අපි ඔක කලිනුත් කතා කළා අර කලින් සැරේ වීඩියෝ එකේදී මම පැහැදිලි කළා මේ wave count කරන ක්‍රමයක් අනුව මෙතන ending diagonal එකක් count කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා. එතකොට අපි මෙතන trend line එකක් ඇඳගත්තත් ඔහොම එතකොට ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගත්තත් අපිට පේනවා මේකේ වෙජ් ෆෝමේෂන් එකක්. ඒ කියන්නේ බැලු බැලමටත් අපිට පේනවා ඔකේ වෙජ් ස්වභාවයක් තියෙනවා. එතකොට පර්ෆෙක්ට් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ පර්ෆෙක්ට් chart pattern වගේ දේවල් අපිට හම්බෙන්නේ නැහැ නේ අපි මොන pattern එක ගත්තත්. ඒතකොට නමුත් අපිට පේනවා මේකේ දැන් මම කිව්වා සමහර කට්ටිය මෙතනින් කියන්නේ තුන්වෙනි එක ඉවරයි කියලා සලකන කට්ටිය ඉන්නවා. එතකොට අපිට කරන්න තියෙන්නේ මේක තමයි හතරවෙනි එක කියලා ගන්න එක. එතකොට මේ වේව් එක පස්වෙනි වේව් එක. එතකොට පස්වෙනි වේව් එක අපිට පේනවා. අපි ඒක ඔහොම මාක් කරත් මේක 1 2 3 4 5. ඔහොම අපිට වේව් පහක් කවුන්ට් කරන්න ඉඩකඩ තියෙනවා. එතකොට අපිට මේකේ පේනවා ඔකේ සබ් වේව් කවුන්ට් එක අපි ඇන්දොත් එහෙම අපිට පේනවා මේකේ sorry ඕකේ නෙමෙයි ඇන්දොත් එහෙම අපිට ඕකේ පේනවා මේ හරි කරෙක්ෂන් එකක් වෙලා තියෙනවා. එතකොට ABC කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකෙත් අපිට ABC පේනවා, මේකෙත් ABC පේනවා. මේකේ මම මේ වේව් එක අයින් කරගත්තාම පැහැදිලි වෙයි. එතකොට ඔයාලට මෙතන පේනවා ඇති එහෙම වේව් තුනක් තියෙනවා. 1 2 3 sorry ඊට පස්සේ මෙතන තුනක් තියෙනවා. 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 එතකොට 3 3 3 3 3 කියලා අපිට උතන අර ending diagonal එකක එන sub wave count එක අපිට උතන count කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඇත්තටම ඕක ඒ කියන්නේ ඔය උතනදී අඳුරගත්ත කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ Elliott wave theory සම්බන්ධයෙන් මේ correction එක මෙහෙම සිද්ධ වෙන්න පුළුවන් කියලා මේක ending diagonal එකක් හැටියට කල්ැතුවම අඳුරගත්ත කට්ටිය ඉන්නවා. එතකොට
ඉතින් ඒක තමයි ඇත්තටම අර එලියට් වේව් තියරි එකේ තියෙන ඒ කියන්නේ ඒක ගොඩක් පවර්ෆුල් වෙන්න එක හේතුවක් වෙන්නේ. හරියට වේව් කවුන්ට් කරගත්තොත් එහෙම ඒක ටිකක් සබ්ජෙක්ටිව් වුණත් හරියට කවුන්ට් කරගත්තොත් ලොකු දෙයක් කරගන්න ඉඩකඩක් තියෙනවා. මම එහෙම උදාහරණ දෙකක් පෙන්නනම් ඕක ඇත්තටම පබ්ලිෂ් කරලා තිබ්බ උදාහරණ දෙකක් ඒ දවස්වල. එකක් තමයි මෙන්න මේ එක්කෙනෙක් සංගම් අගර්වාල් කියලා එක්කෙනෙක් ඉන්දියන් කෙනෙක් මට හිතෙන්නේ. එයා මේකේ එන්ඩින් ඩයගනල් එකක් හැටියට පබ්ලිෂ් කරලා තිබ්බා. පේනවනේ එයා ප්‍රෙඩික්ට් කරලා තිබ්බ හැටි. එතකොට එයා ප්‍රෙඩික්ට් කරලා තිබ්බේ මේක මෙහෙම ඩම්ප් වෙයි කියලා. එතකොට එයා ප්‍රෙඩික්ට් කරලා තිබ්බ හැටි ඒ කියන්නේ මේක යටට ඩම්ප් වෙයි කියලා. කියන්නේ අපි කිව්වා වෙජ් පැටර්න් එකක්. එහෙම නැත්නම් එන්ඩින් ඩයගනල් එකක් මෙහෙම කරෙක්ට් වෙනකොට ඒක මේ වෙජ් එකේ යටට වගේ කරෙක්ට් වෙන්න පුළුවන් කියලා. එතකොට අපිට මේක ප්ලේ කරලා බැලුවොත් එහෙම අපිට වෙනවා හරියටම එයා ප්‍රෙඩික්ට් කරලා තිබ්බ විදිහටම බිට්කොයින් ඩම්ප් වෙලා තියෙනවා. එතකොට ඕක තමයි කියන්නේ එලියට් වේව් වලින් අර කරන සමහර ප්‍රෙඩික්ෂන් ගොඩක් වෙලාට හරියටම හරියන්න හේතුවක් වෙන්නේ ওই වගේ කන්සෙප්ට්. ඊට පස්සේ තව එක්කෙනෙක් ඕක ප්‍රෙඩික්ට් කරලා තිබ්බා. එතකොට ඒ විදිහටම බිට්කොයින් ඩම්ප් වෙලා තියෙනවා. අපිට පේනවා මේ විදිහටම ඩම්ප් වෙලා තියෙනවා. ඉතින් ඔහොම අර ලොන්గ్ ටර්ම් කියන්නේ ෂෝට් ටර්ම් උත් ඇත්තටම එලියට් වේව් වලින් විතරක්ම ට්‍රේඩ් කරන කට්ටියක් ඉන්නවා. නමුත් ගොඩක් වෙලාවට ලොන්గ్ ටර්ම් ඩිරෙක්ෂන් එක පැහැදිලි කරගන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා එලියට් වේව් කවුන්ට් එක. ඉතින් ඒක නිසා මේ කාරණය ඔය එන්ඩින් ඩයගනල් ලීඩින් ඩයගනල් ගැන තේරුම් ගන්න බලන්න. ඉතින් පැහැදිලිුනේ නැත්තම් මගෙන් ආයෙසරයක් අහන්න මං ඉදිරියේදී පැහැදිලි කරන්නම්. ඊට පස්සේ පුළුවන් නම් ඔය වගේ නෝට් ගහගෙන පිළිවෙලකට ඔය කාරණා ටික සටහන් කරගන්න. හොඳයි ඔය ටික තමයි කියන්න අවශ්‍ය වුණේ. එතකොට ඇත්තටම ඔය කියන්නේ මොටිව් වේව් සම්බන්ධයෙන් අපිට කතා කරන්න අවශ්‍ය වෙන ප්‍රධාන කාරණා සේරම ටික වගේ කතා කළා අපි. ඊට පස්සේ කරෙක්ටිව් වේව් සම්බන්ධයෙන් අපි ඉදිරියේදී කතා කරමු. ඇත්තටම කරෙක්ටිව් වේව් තමයි ගොඩක් කම්ප්ලෙක්ස්. කියන්නේ ගොඩක් වේරියේෂන්ස් තියෙන කරෙක්ටිව් වේව් වල. ඉතින් ඒක තමයි ගොඩක් අපහසු. ඒ කියන්නේ අමාරු කෙනෙකුට එකපාරට තීරුම් ගන්න සහ මතක තියාගන්න. ඉතින් නමුත් අපි ටික ටික මේ කාරණා ටික මුල් ටික හරියට තේරුම් ගත්තොත් ඊටු ටික එච්චර අමාරු වෙන්නේ නැහැ. හොඳයි පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.